manual system එකක් computer based system එකකට convert කරන්න ඕන අපි එහෙනම් මේ steps ටික පාවිච්චි කරලා. right අපි බලමු steps hire through manual system එකක් computer based system එකකට convert කරන්නේ කොහොමද කියලා. first one, identification of requirement. අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ ඒක. මොකද්ද මේ requirement identification කියලා කියන්නේ? දැන් අපිට ඕන වෙනවා current manual system එකේ. අපි හිතමු current manual system එක retail shop එකක් කියලා. එතකොට මේ retail shop එක ඒකේ IT එක්කෙනාට ඕන වෙනවා මේ shop එක convert කරන්න computer based information system එකක් විදිහට supermarket එකක් විදිහට. එතකොට normal system එක develop වෙලා තියෙන්නේ. දැන් මේක develop කරන්නයි යන්නේ. කොහොමද system එක develop කරන්නේ? ඉස්සෙල්ලාම අපි requirement identify කරගන්න ඕන. requirement identification වලින් පස්සේ තමයි අපිට system එක develop කරන්න වෙන්නේ. එතකොට අපි system එකේ propose system එකේ requirement කොහොමද identify කරගන්නේ? propose system එක requirement හොයන්න නම් අපිට තියෙන system එක ගැන detailed report එකක් generate කරගන්න වෙනවා. එතකොට අපි system analysis ද විදිහට අපිට සිද්ධ වෙනවා මේ system එක පුළුවන් තරම් guide කරන්න. ඒක සමහර වෙලාවට depend වෙනවා system analysis එකේ තියෙන skills උත් එක්ක. හැබැයි හොඳ system analysis කෙනෙක් current manual system එකේ detailed report එකක් හදලා propose system එකේ requirement එක ඒ දෙක compare කරලා final statement එකක් හදා ගන්නවා. ඒක හදාගත්තාම system එක අලුත් system එක propose system එක develop කරන්න ලේසි. අපි බලමු එනම් first stage එකේදී මොකද්ද කරන්න කියලා. ලියා ගන්න මෙහෙම. At this stage, the system analyst will study the existing system extensively and identify new requirements for the proposed system. There are several methods are used to collect such informations. Current system එක study කරලා current system එකේ තියෙන weakness වෙන්න පුළුවන්, improve කරන්න ඕන දේවල් වෙන්න පුළුවන්. හැම දෙයක්ම study කරන්න පාවිච්චි කරන techniques තමයි අපි ඔය කතා කරන්නේ. මේ points විදිහට පහක් අපි කතා කරමු. මොනවාද ඒ techniques? එකක් තමයි observations. මොකද observations කියලා කියන්නේ? අපිට පුළුවන් system එක දිහා බලාගෙන ඉන්න. පළවෙනි එක observations ලියා ගන්න එක. observations වලදී අපිට බලාගෙන ඉන්න පුළුවන් ගිහිල්ලා system එක දිහා. දැන් මට ඇවිල්ලා කවුරු හරි කියනවා එයාගේ system එක, එයාගේ තියෙන shop එක develop කරලා දෙන්න. supermarket එකක් කරලා දෙන්න. දැන් මම ගිහිල්ලා first day මම ගිහිල්ලා මේ system එක study කරන්න පටන් ගන්නවා. පටන් ගන්න පළවෙනි දේ තමයි self investigation එකක් කරනවා. ඒක තමයි observation කියන්නේ. මට පුළුවන් මේ system එක දිහා බලාගෙන මං ගාව තියෙන පොතක කොලයක simple view එකක් ඉස්සල්ලාම ඇඳ ගන්න. මේ system එක කොයි වගේද? මොනවද මේ system එකේ main operations? කොහොමද customers ලත් එක්ක මේ system එක වැඩ කරන්නේ? කොහොමද staff එකත් එක්ක මේ system එක වැඩ කරන්නේ? end of the day මේ system එකේ financial part එක කොහොමද වෙන්නේ? ගොඩක් දේවල් self investigation එකක self study එකක වෙනවා. ඉතින් මේකෙදි system developer ගේ නැත්නම් analyst ගේ තියෙන skills එක්ක, එයාගේ තියෙන experience එක්ක එයා සර්ච් කරගන්න, එයා හොයාගන්න දේවල් අඩු වැඩි වෙනවා.
ඉතින් මේකට හොඳ ස්කිල්ෆුල් ඇනලිස්ට් කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් වෙනවා සිස්ටම් එකෙන් ගොඩාක් ಜಾති හොයාගන්න ඔය ඔබ්සර්වේෂන් එක through. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඔබ්සර්වේෂන් එක කරන්න ඕන. මේක කරද්දී සිස්ටම් ඇනලිසිස්ට දැනගන්න පුළුවන් වෙනවා මේ සිස්ටම් එක අපිට ඇත්තටම ප්‍රැක්ටිකලිම ලොන්ච් කරන්න පුළුවන්ද කවදා හරි දවසක මේක possible ද මේක හදන එක කියන වගේ දේවල් එයාට දැනගන්න පුළුවන්. එහෙම දැනගෙන තමයි එතනින් එහාට එයා යන්න ඕන. එතකොට සිස්ටම් එකක් දිහා බලාගෙන ඉන්නවා කියන එක මේකේ කතා කරනවා. අපි හිතමු පොඩි රිටයිල් ෂොප් එකක් නම් මිනිහෙක් එනවා, ඇවිල්ලා එයාට ඕන බඩු ටික ඉල්ලනවා. ඉල්ලනකොට ඒකේ වැඩ කරන කවුරු හරි ඕන කරන දේවල් ටික පැක් කරලා එයාට දෙනවා. ඊට පස්සේ ඒ දීපු දේවල් එයා කෑ ගහලා මුදලාලිට කියනවා. කිව්වා මුදලාලි එකට බිල් එකක් දානවා. දාලා ඊට පස්සේ කස්ටමර්ගෙන් ඒ amount එක කිව්වම කස්ටමර් පේ කරනවා. අර ටික බෑග් එකකට දාගෙන යනවා. අන්න ඒ වගේ සිටුේෂන් එකක් එතන තියෙනවා කියන අයිඩියා එක මම ගන්න එක තමයි ඔබ්සර්වේෂන් වලදී කරන්නේ. second one interviews. සමහර දේවල් තියෙනවා අපි බලාගෙන හිටියට අපිට තේරෙන්නේ නෑ සිස්ටම් එකේ කොහොමද මේක වෙන්නේ. එහෙම තියෙනවා සමහර කම්ප්ලෙක්ස් සිස්ටම් වල තියෙනවා. දැන් ඔය වගේ රිටයිල් ෂොප් එකක එහෙම නැත්නම් පොඩි හොටෙල් එකක අපිට ඕක ලොකුවට නොතේරෙන දේවල් නෑ. හැබැයි සිස්ටම් එක කම්ප්ලෙක්ස් වෙනකොට සමහර වෙලාවට අපේ තියෙන නොලෙජ් එකට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මම මොකද්ද කරන්න ඕන as a second step? මම ඉන්ටර්වියු කරනවා ඒකේ ස්ටාෆ් එක, ඕනර්ව, කස්ටමර් හැමෝවම මට පුළුවන් සාම්පල් සිලෙක්ට් කරගන්න. මම ස්ටාෆ් එකේ මෙන්න මේ දෙන්නගෙන් තමයි අහන්නේ මේවා. ඉන්ටර්වියුස්. මම ඇකවුන්ටන්ට්ගෙන් අහනවා. දැන් මේ බිස්නස් එක ඇතුලේ එහෙම ඉන්නවා ඇතිනේ මේක එක්සිස්ටිං. එතකොට ඒගොල්ලොන්ගෙන් මම මේ දේවල් අහගන්න ඕන. අහලා මම ඩීටේල් කලෙක්ට් කරගන්නවා දැන්. මම ෂෝට් ඩිස්කෂන් එකක් දානවා එන කස්ටමර් කෙනෙක් එක්ක. කොච්චර කාලෙක ඉඳලා මේකට එනවද, කොහොමද මේ කඩේ, අන්න ඒ වගේ දේවල් ගන්න පුළුවන් මට. එතකොට එයාගෙනුත් අහගන්න පුළුවන් මොනවාද තියෙන අඩුපාඩු. ඉන්ටර්වියුස් කියන්නේ එහෙමයි. දැන් ඉන්ටර්වියුස් වලදී ගොඩක්ම වෙන්නේ ඕරල් කමියුනිකේෂන් එකක්. අපි අහලා දේවල් ටිකක් දැනගන්නවා. හැබැයි එතනින් එහාටත් අපිට යන්න පුළුවන්. අපිට පුළුවන් pre-formatted question sheet එකක් හදාගන්න. Also known as questionnaires. Third one is තුන්වෙනි point එක ඔයගොල්ලෝ ලියා ගන්න ඕන questionnaires. ප්‍රශ්නාවලි. අපිට පුළුවන් පොඩි document එකක් හදාගන්න simple format එකකට. ඒකෙදි අපිට පුළුවන් question number 1 කියලා දාලා අපේ system එකේ නම උඩින් දානවා. දාලා මෙතන දානවා අපේ question එක. දාලා අපි yes no වගේ දාගන්න පොඩි ටික් එකක් තමයි මේකට හදන්නේ. මොකද දැන් ස්ටාෆ් එකට දීලත් මේ වගේ ඒවා ෆිල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒගොල්ලොන්ගෙන් අහන ගමන් මේක ෆිල් කරගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට කරන්නේ සාමාන්‍යයෙන් සිස්ටම් එකක මොනවා හරි ඉන්ටර්නල් පාර්ට් ඩෙවලොප් කරන්න යනකොට සිස්ටම් එකේ එක්සිස්ටිං පර්සන්ස් ලට නැත්නම් එම්ප්ලොයිස් ලට මේ වගේ ඇප්ලිකේෂන් හදලා දෙනවා questionnaires විදිහට. ඒතර ඒගොල්ලොන්ට අපි කියනවා සාමාන්‍යයෙන් අද දෙනවා හෙට ගෙනත් දෙන්න කියලා. ඕගොල්ලෝ මේක ගෙදර ගිහිල්ලා ෆිල් කරලා ගෙනත් දෙන්න. එතකොට මේ සිස්ටම් එක ගැන ඒගොල්ලොන්ට වචනෙන් කියන්න බැරි දේවල් අපි අහන ඒවා. එතකොට මේ අපි අහන questions ටිකට අපි හදාගන්න ඕන ගයිඩ්ලයින් එකක්. අපි මෙහෙමයි මේ question ටික හදන්නේ. මෙන්න මේවා මේ questions වල තියෙන්න ඕන. ඒක සිස්ටම් එකෙන් සිස්ටම් එකට වෙනස්. එතකොට අපි එහෙම එකක් හදලා එම්ප්ලොයිස් ලට දෙනවා. මැනේජර්ස් ලට දෙනවා. ඕනටත් දෙන්න පුළුවන් එකක්. කස්ටමර්ස් ලටත් ඕන නම් දෙන්න පුළුවන්. ටක් ගාලා කස්ටමර් කෙනෙකුට දෙනවා මේක ෆිල් කරලා දෙන්න. අපි ඕන තරම් ඒ වගේව දැකලා තියෙනවා ඕගොල්ලොන්ට මතක ඇති. නේද? අපි සමහර වෙලාවට ෆුඩ් සිටි එකෙන් මොනවා හරි දේවල් ගන්න ගියාම ඒගොල්ලෝ පොඩි මොනවා හරි දෙයක් තියෙනවා ඕගොල්ලොන්ට මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක ෆිල් කරන්න කියලා චූටි කොල කෑල්ලක් දෙනවා දැකලා ඇති. ඒගොල්ලෝ අර කරන්ට් සිස්ටම් එක ගැන මොනවා හරි ඩීටේල් ටිකක් කැප්චර් කරගන්න තමයි try කරන්නේ. ඉතින් questionnaires වලිනොත් අපිට ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකකට data collect කරගන්න පුළුවන්. ඉන්ටර්වියුස් වලදී කරන්නේ අපි අහන ගමන් අපි ලියා ගන්න වැඩන්නේ. ඊට වඩා මේක ටිකක් ප්‍රැක්ටිකල් වැඩක්. මොකද ඩීටේල් රිපෝට් එකකට ඇත්තටම questionnaires ගොඩක් උදව් වෙනවා. And fourth one is document sample collection. දැන් ඕනම manual system එකක් වුණත් මේකේ different type of documents තියෙන්න පුළුවන්, such as financial document, income statement, expenses, debtors, vendors, එක එක detail, purchase කරපුවා history, purchasing history,
සිම්පල් ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් මේකේ තියෙන්න පුළුවන්. දැන් අපි රිටේල් ෂොප් එකක් කියලා හිතුවොත් කඩේ මුදලාලි දන්නවා ඇති සමහරවිට කඩේ දැන් කොච්චර බඩු තියනවද? ඒ කියන්නේ එයා සිම්පල් ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකක් කරලා තියෙනවා. හැබැයි කම්පියුටර් බේස් නෙමෙයි මැනුවල්. එතකොට අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට කඩවල වල රිටේල් ෂොප් වල මම මේ කියන්නේ ඒ මොන හරි දෙයක් වික්කාම ඒක පොතක ලියා ගන්නවා මෙන්න මෙච්චරයි ප්‍රයිස් එක ඉන්කම් එක මෙච්චරයි කියලා. එතකොට ඒ කියන්නේ පොඩි accounting system එකකුත් මේකේ දුවලා තියෙනවා. එතකොට document තියෙනවා. හවසට ලියනවා ඇති මොනවා හරි මේකේ. ඉතින් document sample collection වලදී අන්නේ ලියලා තියෙන දේවල් අපිට check කරන්න පුළුවන්. ශ්‍රී ලංකා accounting standard වලට නැති වුණත් හදලා තියෙන accounts වලින් මොනවා හරි detail ටිකක් අපිට capture කරගන්න පුළුවන්. එයා කොච්චර ණය තියනවද? කොච්චර මාසයකට purchase කරනවද? කොච්චර sale එකක් තියනවද? කොච්චර profit එකක් තියනවද? bank account එකක් maintain කරනවද? current account තියනවද? හරි බිස්නස් එකට සල්ලි දෙන්න තියෙන ණය තියන අය ඉන්නවද? මේ ඔක්කොම මේ පොත්වල තියෙන්න පුළුවන්. මේ පොත්වලින් මේ ටික බලලා අපිට සෑහෙන දේවල් ටිකක් සිස්ටම් එකට ඕන කරන හොයාගන්න පුළුවන් ડોකියුමන්ට් සාම්පල් කලෙක්ෂන් වලදී. ඉතින් ડોකියුමන්ට් සාම්පල් කලෙක්ෂන් කිව්වහම හැම ડોකියුමන්ට් එකකම සාම්පල් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට ගොඩාක් ඩීටේල් කලෙක්ට් කරගන්න පුළුවන්. As a final step, we can do some prototyping. මොකද්ද මේ prototyping කියලා කියන්නේ? prototype එකක් කියලා කියන්නේ සිංහලෙන් ඕකට කියනවා අපි මූලාදර්ශනයක් නැත්නම් මූලාකෘතියක් කියලා. prototype එකක් අපිට හදන්න පුළුවන් propose system එක වගේ prototype එකක් අපි ඉස්සෙල්ලාම ඩිසයින් කරගන්නවා. සමහරවිට අපිට දකින්න හම්බ වෙනවා මොකක් හරි ලොකු බිල්ඩින් එකක් හදන්න යනවා නම් ඒකේ prototype එක මේ අපිට හදලා තියන්න පුළුවන් නිකන් කාඩ්බෝඩ් වලින් මොන හරි පොඩි මොඩල් එකක් විදිහට ග්ලාස් බොක්ස් එකක් ඇතුලේ දාලා ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මේ වගේ prototype හදනවා. චූටි වාහන නවත්තලා පොඩි ගස් හිටවලා මේ වගේ prototype හදනවා. මේක දැක්කහම කස්ටමර්ට අයිඩියා එකක් එනවා ෆයිනල් අවුට්කම් එක කොයි වගේද කියලා. ඒක ගොඩක් කස්ටමර්ව සැටිස්ෆයි කරන්නත් උදව් වෙනවා. දැන් මම දැක්ක එක prototype එකක් ඕගොල්ලන්ට කියන්නම්. අපි හිතමුකෝ දැන් ගම්පහ ඔය සනස මේ මොකද්ද වෝඩ් සිටි එක තියෙනවනේ. ගම්පහ වෝඩ් සිටි එක හදන්න කලින් ඔතන මට මතකයි ඒ දවස්වල ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තිබුණා. එතකොට ඔතන ඔය වෝඩ් සිටි එක තිබ්බ තැන ඒ බිල්ඩින් එක ඒගොල්ලෝ ගත්තු මුල් කාලේ වෙනකොට මේ එතන හදලා තිබුණා ලොකු බැනර් එකක්. ඒ බැනර් එකේ වෝඩ් සිටි එකේ ප්‍රොටෝටයිප් එකක ෆොටෝ එකක් දාලා තිබුණා. එතකොට මේ ෆොටෝ එක වාහන පාක් එක කොහොමද එන්නේ මේකේ ෆයිනල් අවුට්කම් එකේ ප්‍රොටෝටයිප් එකක් තමයි මේ ෆොටෝ එකේ තියෙන්නේ. දැන් මෙතනම හට් එකක් ගහලා ඒගොල්ලොන්ගේ ටීම් එකේ කට්ටිය මේකේ තියෙන shops රෙන්ට් එකට ලීස් එකට දෙන්න දැනටම ලෑස්ති වෙලා තමයි ඉන්නේ. තාම මේක හදලවත් ෆවුන්ඩේෂන් එකක්වත් දාලා නැහැ. හැබැයි ප්‍රොටෝටයිප් එක ඒගොල්ලෝ ලොකු බැනර් එකක දාලා තියෙනවා. මේ ප්‍රොටෝටයිප් එක දැක්කහම අර ඉන්න කාටද මේ දැන් එළියේ ඉන්න මිනිස්සුන්ට මේ ප්‍රොටෝටයිප් එක දැක්කහම හිතෙනවා ෂා මේක හරි ලස්සනට හැදෙනවා ඇති. අර ප්‍රොටෝටයිප් එකෙන් තමයි අයිඩියා එකක් දෙන්න පුළුවන් හොඳටම. ඒ කියන්නේ ප්‍රොටෝටයිප් එකක් කියන්නේ ඇත්තටම ඩීටේල්ඩ් මොඩල් එකක්. එතකොට ඒගොල්ලෝ මේ බිල්ඩින් එක හදන්නත් කලින් සමහර වෙලාවට මේ shops ටික විකුණලා ඉවර වෙනවා. ඒ ප්‍රොටෝටයිප් එකේ තියෙන උදව්වෙන්. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට ප්‍රොටෝටයිප් එකක් හදන එක ගොඩක් වැදගත් වෙනවා. ප්‍රොපෝස් සිස්ටම් එක ගැන අයිඩියා එකක් ගන්න. එතකොට ඔන්න ඔය දේවල් පහ අපිට identification of requirement නැත්නම් අවශ්‍යතා හඳුනා ගැනීම කියන first stage එකේදී කරන්න පුළුවන්. right second stage එකේදී අපි යනවා ඊළඟට designing the solution. මොකද්ද මේ designing කියලා කියන්නේ? දැන් අපිට පුළුවන් system එක design කරන්න. design කරනවා කියලා කියන්නේ හදනවා වගේ වැඩක්ම තමයි. හැබැයි ඇත්තටම මේ ඒ තැන හදනව නෙමේ. designing the solution වලදී අපිට පුළුවන් propose system එක සම්පූර්ණව ගොඩනගන්න පටන් ගන්න. කොහොමද අපි ගොඩනගන්න ඕන? දැන් ඇත්තටම අපි හදන්න යන්නේ සුපර් මාකට් එකක් නම් අර රිටේල් ෂොප් එක තිබ්බ තැන අපි කල්පනා කරන්න ඕන මේ ෂොප් එක තියෙන තැන දැන් අලුත් සුපර් මාකට් එකක් හදන්න ඕන.
එතකොට මේ සුපර් මාකට් එකට මම කොච්චර ඉඩක් එතනින් වෙන් කරනවද? දැන් තියෙන ෂොප් එක කඩලා අයින් කරන්න වෙනවද? හරි ඒවට ලීගල් පර්මිෂන් මොනවා හරි තියෙනවා නම් ඒව බලන්න ඕන. ප්ලෑන් පාස් කරගන්න ඕන. දැන් බලන්න මම ඕගොල්ලොන්ට පොඩි එක්සැම්පල් එකක් කියන්නම්. අපි ඔය කිරිල්ලවල පහුවෙලා කඩවත හරියට යනකොට ඕගොල්ලෝ සමහරලාවට දැකලා ඇති ලොකු කීල්ස් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ආපහු අපිට ඒ විදිහටම හදපු කීල්ස් එකක් තියෙනවා නුවර පාරේ තිහාරිය හරිය. ওই විදිහට කීල්ස් ඒගොල්ලෝ හදපු ටික බලන්න පොඩ්ඩක්. මේ හැම කීල්ස් එකකම පාරායිනේ කීල්ස් එක හදලා තියෙන බිල්ඩින් එකට ඉස්සරහින් ගොඩාක් ලොකු ඒරියා එකක් ඒගොල්ලෝ වෙන් කරනවා මොනවටද කා පාක් එකකට. දැන් හිතන්න සාමාන්‍යයෙන් නුවර පාරායිනේ මේ හරිය පර්ච් එකක් ලක්ෂ ගාණක් වෙනවා. ලක්ෂ 80යි 100යි ඒ වගේ යනවා පර්ච් එක. එතකොට මේ පර්චස් සාමාන්‍යයෙන් 50ක් 60ක් විතර සමහර වෙලාවට ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා කා පාක් එකට. ඇයි එහෙම වෙන් කරලා තියෙන්නේ? දැන් එයාට තිබුණානේ මේ හදන බිල්ඩින් එක මේ ළඟටම අරගෙන ලොකු හෝල් එකක් විදියට මේක හදන්න. මේකට වියදම් කරපු සල්ලි ටික ඒගොල්ලොන්ට ඒකෙන් ඉතුරු කරගන්න තිබ්බා. හැබැයි ඒගොල්ලෝ එහෙම කරන්නේ නැතුව කා පාක් එකට ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා. ඇත්තටම ලොකු ඉනිෂියල් කොස්ට් එකක් ඒක. එතකොට එච්චර ලොකු ගාණක් වියදම් කරලත් ඒගොල්ලෝ කා පාක් එක වෙන් කරන්නේ සිස්ටම් එක ඩිසයින් කරනකොට essential requirement එකක් විදිහට කා පාක් එක දැකපු හින්දා. එතකොට මේ designing the solution වලදී අපිට functional and non-functional requirement identify කරගන්න වෙනවා. essential මොනවාද, nice to have මොනවාද කියලා අපි මේකෙදි classify කරගන්නවා. ඉතින් එච්චර ලොකුවට detail අපිට මේකෙදි කතා කරන්න ඕනේ නැහැ. හැබැයි ඇත්තට මේවා කරන්න ඕන. ඒ කරද්දී අපිට සිස්ටම් එක හැදෙන්නේ මොනවෙන්ද කියන එක සිස්ටම් එක හදන්න ඕනම කරන දේවල් මොනවද කියන එක හොයාගන්න පුළුවන්. හොයාගෙන කම්පියුටර්ස් දානවද, software දානවද, security system එකක් හදන්නේ කොහොමද, ඊළඟට ස්ටාෆ් එක කොහොමද, ඒගොල්ලන්ට යුනිෆෝම් දෙනවද, ඒගොල්ලන්ට කතා කරන නම් මොනවද, ඒ හැම එකක්ම මේ designing the solution වලදී කල්පනා කරන්න ඕන. දැන් අපි දැකලා තියෙනවනේ දැන් ඔන්න අවුරුදු කාලෙට අපි සුපර් මාකට් එකකට යනකොට ඒකේ ඉන්න අය රෙද්දයි 70යි ඇඳගෙන ඉන්නවා කැෂියර් වල ඕගොල්ලෝ දැකලා ඇති. නත්තල් කාලෙට යනකොට හැමෝම නත්තල් තොප්පි දාගෙන එහෙම. වෙසක් කාලෙට යනකොට වෙසක් කූඩු හදලා එල්ලලා එහෙම. නේද මේ වගේ එක එක ඩිසයිනින් පැටර්න්ස් අපි දකිනවා සිස්ටම් ඇතුලේ. ඒ එහෙම කරලා තියෙන්නෙම ඒ සිස්ටම් එක ඩිවලොප් කරන වෙලාවේ ප්ලෑන් කරගත්තු ඩිසයිනින් මෙතඩ් එක. එතකොට හැම වෙලාවෙම සිස්ටම් එකක් ඩිසයින් කරනකොට අපි සිස්ටම් එකේ හැම පැත්තම මම ඒකයි කිව්වේ චූටි දෙයක් ඉඳලා කාපාක් එක කියන්නේ අපිට එහෙම හිතන්න නැතුව ඉන්න පුළුවන් එකක් නෙමෙයි. කාපාක් එක ගැන අපි හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. හරි නැත්නම් ඇත්තටම කස්ටමර්ස්ලාට ඇවිල්ලා ඒගොල්ලෝගේ වාහන කොහෙද පාක් කරන්න වෙන්නේ. එතකොට තියෙන සේල් එක ඒගොල්ලෝගේ අඩුවේ. ඒක සුපර් මාකට් එක ඩිසයින් කරනකොට ඒක බලනවා. සමහර බිල්ඩින් වල ඕගොල්ලෝ දැකලා ඇති ෆ්ලෝ පිටින් වෙන් කරනවා. නේද? ඒගොල්ලෝ ෆ්ලෝ දෙකක් තුනක් විතර කාර් පාක් එකකට වෙන් කරනවා. ඉතින් ඇත්තටම ෆ්ලෝ එකක් වෙන් කරනවා කියන්නේ ලොකු ස්ක්වෙයාර් ෆීට් ගාණක් ඒගොල්ලන්ට අයින් කරන්න වෙනවා මේ වැඩේට. නමුත් කරන්න දෙයක් නැහැ. තේරුණා නේද? ඒගොල්ලෝ ඒකට වියදම් කරන කොස්ට් එක ඇත්තටම බෙනිෆිට් එකක් විදිහට තමයි සලකන්නේ. ඊළඟට දැන් මේ සිස්ටම් එකේ සබ් සිස්ටම් මොනවද හැදෙන්න ඕන? අපි කතා කරන්නේ ලාස්ට් ලෙසන් එකේදී මොකද්ද සිස්ටම් මොකද්ද සබ් සිස්ටම් කියලා. එතකොට අපි මේ හදන්න යන සිස්ටම් එකේ මේන් සිස්ටම් එක මොකද්ද? මේන් සිස්ටම් ටාස්ක් එක මොකද්ද? මොනවාද සබ් සිස්ටම්? මොනවාද ඒවා ටාස්ක්? කොහෙන්ද ඉන්පුට් එන්නේ? කොහෙන්ද අවුට්පුට් යන්නේ? ඩිසයිනින් කිව්වහම හැම දෙයක්ම කිසිම දෙයක් මේ ඩිසයිනින් ස්ටේජ් එකේදී මග හැරිලා තියෙන්න බෑ. කම්ප්ලීට් සිස්ටම් එකක් හැදෙන්නේ ඩිසයිනින් ස්ටේජ් එකේදී අපි ඩිසයින් කරන ස්ටෙප්ස් එක. එහෙනම් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. Second one is designing the solution. At this stage, actual design of the proposed system takes place. Following are some activities related to the design process. Right, එතකොට මොනවාද අපි designing ද කරන්නේ? point one by one ලියා ගන්න points විදිහට. First one, hardware designing. hardware designing වලදී අපි computer මොනවද,
බිල්ඩින් එක කොයි වගේද, රැක්ස් මොනවද, ෆෑන් මොනවද, හැමදේම බලන්න ඕන හાર્ඩ්වෙයාර් ඩිසයින්. හાર્ඩ්වෙයාර් හැම පැත්තෙම හાર્ඩ්වෙයාර් ඩිවයිසස් හැම දෙයක්ම හાર્ඩ්වෙයාර් ඩිසයිනින් කිව්වහම. හරි. කාර් පාක් එකට හයි කරන ලයිට් එකත් හાર્ඩ්වෙයාර් ඩිසයිනින් තමයි. Second one, software designing. software designing වලදී අපිට ගොඩක් කරන්න පුළුවන් සමහර software purchase කරන්න පුළුවන්. දැන් අපි computers 10ක් විතර දානවා නම් මේ system එකට හැම computer එකටම operating system එක දාන්නේ මොකද්ද? එතකොට ඒක අපි හදන්න යන්නේ නැහැ නේ. ඒක අපි purchase කරනවා office. sorry Windows වගේ එකක්. නැත්නම් Ubuntu Linux වගේ එකක්. ඊළඟට මේකට office package එක ඕන නම් Word Excel වගේ ඒවා අපිට purchase කරන්න පුළුවන්. ඒ වගේ ඒවා purchase කරන්න පුළුවන්. ඒවට software packages තියෙනවා. proprietary software තියෙනවා. free and open source තියෙනවා. ඊළඟට software designing වලදී බලන්න ඕන tailor made software ගැන. tailor made කියන්නේ අපිට ඕන විදිහට හදාගන්න එකක්. දැන් අපි දැකලා නැහැනේ Food City වල Excel වලින් bill හදනවා. ඒගොල්ලොන්ටම යුනික් ඉන්ටර්ෆේස් එකක් එක්ක ඒගොල්ලොන්ට තියෙනවා software එකක්. එතකොට ඒ ඕන කරන ඉන්ටර්ෆේස් එක කොයි වගේද? කවුද මේ ඉන්ටර්ෆේස් එකට access තියන අය? කාටද report generate වෙන්න ඕන? inventory manage වෙන්න ඕන කොහෙද? ඊට පස්සේ suppliers ලට ඕන කරන notice යන්න ඕන කොහොමද? කස්ටමර්ට SMS alert එකක් යන්න ඕන නම් ඒක වෙන්න ඕන කොහොමද? ඒ දේවල් ඔක්කොම software designing වලදී කරනවා. Next one, liveware designing. කොහොමද අපි liveware design කරන්නේ මේ system එක ඇතුලේ? දැන් මොනවාද system එක ඇතුලේ තියෙන liveware? මේ system එකේ ඉන්න usersලා staff එක තමයි liveware. එතකොට system එකට දැන් මෙච්චර කල් ඔය system එකේ හිටියේ අපි හිතමු බැනියමකුයි සරමකුයි ඇඳගත්තු ගෝලයක් තමයි හිටියේ කඩේ. දැන් අපි හදන අලුත් system එකේ බැනියන් ඇඳලා සරමක් ඇඳගෙන ඉන්න බෑ කාටවත්. හරිද? එතකොට අපි තීරණය කරන්න ඕන මේගොල්ලන්ට යුනිෆෝම් එකක් දෙනවද? එතකොට ඒ යුනිෆෝම් එක කොයි වගේද? කාටද යුනිෆෝම් දෙන්නේ? කාටද යුනිෆෝම් නැතුව ඉන්න පුළුවන්? හරි සිස්ටම් වල එහෙම ස්ටෑන්ඩඩ් තියෙනවා. දැන් ඔය ගොඩක් කම්පැනිස් වල ඔයගොල්ලෝ දැකලා ඇති සිකුරාදට විතරයි ස්මාර්ට් කැෂුවල් අඳිනවා නම් අඳින්න පුළුවන්. අනික හැමදාම ටයි දාලා ෆුල් කිට් අඳින්න ඕන. ඒ සිස්ටම් එක ඩිසයින් කරද්දී ඒගොල්ලෝ ඩිසයිනින් ස්ටේජ් එකේදී ගත්ත තීරණ ඒවා වෙනස් කරන්න බෑ. ඊළඟට දැන් අනික් දේ තමයි මතක තියාගන්න මේ ලයිව්වෙයාර් ඩිසයිනින් වලදී දැන් අපි දකින දෙයක් තමයි ලයිව්වෙයාර් ඩිසයිනින් වලදී මේ ඕනම දැන් මෙච්චර දවස් අපේ තිබ්බ ෂොප් එක කැෂියර් එකේ වැඩ කරේ ෂොප් එකේ අයිති එක්කෙනාමයි. හැබැයි අපි ෆුඩ් සිටි වල අපි කෝවල දැකලා තියෙනවද ඒක අයිති එක්කෙනා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා කැෂියර් එකේ. මේකේ ට්‍රාන්සැක්ෂන් කොහොමද වෙන්නේ කියලා බලන්න. නෑ එයා කවදාවත් එහෙම නෑ. එයා සමහරලාට ලංකාවෙත් නෑ. ඒක කරලා තියෙන සිස්ටම් එක ඩෙවලොප් කරන වෙලාවේ. ඇයි අපි සිස්ටම් එකේ ඕනව, ප්‍රොප්‍රයිටර්ව, ෆන්ඩව සිස්ටම් එකෙන් අයින් කරනවා. ඔයා පැත්තකට වෙලා ඉන්න. ඔයා මේකට ඉන්වෝල්ව් වෙන්න එපා. ඔයාට අපි ප්‍රොෆිට් හදලා දෙනවා. ඒකට නෙමෙයි සිස්ටම් එකක් ඩිසයින් කරන්නේ. දැන් ඒ ඕන නැත්නම් ෆන්ඩ් ඇවිල්ලා අපිට කියන්නේ මේ සිස්ටම් එක ඩෙවලොප් කරලා දෙන්න කියලා. එයාට මෙච්චර කල් ඒක කරගන්න බැරි වුණ හින්දා. ඒතර අපි එයාට කියනවා ආ පොඩ්ඩක් ඉන්න පැත්තකට වෙලා. අපි මේක කරන්න. අපි තමයි මැනේජර්ව ඩිසයිඩ් කරන්නේ කවුද කියලා. එතකොට මේ බ්‍රාන්ච් එක බාරව ඉන්නේ මෙයා. අයිතිකාරයා ඉන්න පාඩුවේ ගෙදරට වෙලා. ඔයාලට ප්‍රොෆිට් එක account එකට එනවා. එහෙම කරාම මොකක්ද දන්නවද වෙන්නේ? අර ෆන්ඩට දැන් නිකන් ඉන්නේ ෆන්ඩ වෙන වැඩක් නැහැනේ. එයාට තව අලුත් බිස්නස් අයිඩියා එකකට යන්න පුළුවන්. ඒ හින්දා තමයි ඔය ගෲප් කම්පැනිස් හැදිලා තියෙන්නේ ලෝකේ. තේරුණා නේද? නැත්තම් එයා උදේ කඩේට එනවා, කඩේ අරිනවා, කැෂියර් එකේ හවස වෙනකන් ඉඳගෙන ඉන්නවා. හවසට කඩේ වහනවා, ගෙදර යනවා, නිදිනවා, ආයි පහුවදා උදේට කඩේට එනවා. සතියට දවසක් වහලා බඩු ගේන්න කොළඹ යනවා. එච්චරයි. ඒ වැඩේ නවත්තන්න තමයි සිස්ටම් එකක් ඩෙවලොප් කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ ඇත්තටම ෆන්ඩ මොකද කරන්නේ? එයා සිස්ටම් එකෙන් අයින් වෙලා පැත්තකට වෙලා ඉන්නවා. සිස්ටම් එක ඇදගෙන යන්න වෙනම ටීම් එකක් ඉන්නවා. එතකොට හાર્ඩ් ලයිව්වෙයාර් ඩිසයිනින් වලදී මම අන්නේ ටීම් එක ඩිසයිඩ් කරන්න ඕන. කවුද සිකියුරිටි? කොයි එක්කෙනාද කාර් පාක් එකට දාන්නේ? කොයි එක්කෙනාද කැෂියර් එකේ තියන්නේ? කොයි එක්කෙනාද රැක් ෆිල් කරන්න තියන්නේ? කොයි එක්කෙනාද මීට් ෂොප් එකේ තියන්නේ? කොයි එක්කෙනාද ෆාමසි එකට දාන්නේ? කොයි එක්කෙනාද ටොයි ෂොප් එකට දාන්නේ? ඒවා අපි ඩිසයින් කරන්න ඕන. තේරුණා නේද? අපි
අපි ගත්තොත් අපි හිතමුකෝ සාරි විකුණන තැනක් කියලා. එතකොට එතනට දාන කෙනාට සාරියක් අඳ ගන්න පුළුවන් වෙන්න ඕන. තේරුණා නේද? සරමට ගැටේ ගහ ගන්නත් බැරි මිනිස්සෙක් එතනට දාලා වැඩක් නැහැ. ඒක තමයි හાર્ඩ්වෙයාර් ඩිසයින් මේ ලයිව් වෙයාර් ඩිසයිනින් කියලා කියන්නේ. එතකොට මේ වැඩේට එයාගේ තියෙන ස්කිල්ස් බලලා තමයි අපි ආව එතනට දාන්නේ. දැන් හිතන්න ස්කිල්ෆුල් නෑ මේගොල්ලෝ. ස්කිල්ස් මදි. එහෙනම් මොකද කරන්නේ? ඒකට තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. දැන් හිතන්න අපි කම්පියුටර් සිස්ටම් එකට වැඩ කරන්න දාන්න ඉන්න කෙනාට කම්පියුටර් වැඩ බෑ. එයා කම්පියුටර් එක්ක ෆැමිලියර් නෑ. දැන් මොකද කරන්නේ? දැන් එයාට කියනවා අපි සිස්ටම් එක ඩෙවලොප් කරන මෙන්න මේ කාලය ඇතුළත ඔයා කම්පියුටර් කෝස් එකක් කරලා එන්න. තේරුණා නේද? හાર્ඩ්වෙයාර් ඩිසයිනින් කියන්නේ හරි ලොකු මේ ප්‍රෝග්‍රස් එකක්. මේ සොෆ්ට්වෙයාර් ඩිසයිනින් කියන්නේ ලොකු ප්‍රෝග්‍රස් එකක්. ලයිව් වෙයාර් ඩිසයිනින් කියන්නේ ලොකු ප්‍රෝග්‍රස් එකක්. මේවා නිකන් දවසෙන් දෙකෙන් මේ කිව්වට කරන්න පුළුවන් ඒවා නෙමෙයි. හරිද? ස්ටාෆ් ට්‍රේනින් කියලා දාලා රටත් යවනවා සමහර අයව දැකලා ඇති ඕගොල්ලෝ. පිට රට ඇවල ඉගෙනගෙන ගෙන්න ගන්නවා. ඇයි? නිව් සිස්ටම් එකේ රික්වයර්මන්ට් වලට මැච් කරන්න ඕනේ හින්දා අර යූසර්ව. ඉතින් ඒ වගේ දේවලුත් එතන වෙනවා. hardware designing, software designing, liveware designing. Another one is security designing. දැන් මොකද මේ security designing කියලා කියන්නේ? අපි හදන්න යන සිස්ටම් එකේ security and maintenance ගැන මම පොඩ්ඩක් බලන්න ඕන. එතකොට මම security design කරන්න මොනවද පාවිච්චි කරන strategies? CCTV කැමරා හයි කරනවද? alert system දානවද මේකට? security කියන්නේ ඒ වගේ මේ physical security ම විතරක් නෙමෙයි ඊට අමතරව බලන්න ඕන මම system securities ගැන. hack වෙන්න පුළුවන්ද? virus එන්න පුළුවන්ද? ඊට පස්සේ මම තව බලන්න ඕන මගේ data වලට මොනවා හරි data loss වුණොත් ඒ data recover කරගන්න පුළුවන් options තියනවද? නේද? ඒවා cloud වලදී store කරන්නේ මගේ server එක කොයි જાති එකක්ද? මේ හැම එකක්ම security designing වලට ගන්න පුළුවන්. Another one is network and telecommunication designing. ඒවත් ගන්න පුළුවන්. මම මේ textbook එකේ නැති සමහර ඒවාත් ඔයගොල්ලන්ට කියන්නේ. right? Telecommunication and network designing තියෙන්න ඕනම දේවල්. system එක ලොකු වෙන්න designing area එක ගොඩක් ලොකු වෙනවා. Next one, database designing. Alternate solution designing. Alternate solutions කියන්නේ මොනවාද? දැන් අපිට system එකේ මොනාරි in case of failure එකක් ආවොත් අපි හිතමු මොනවා හරි system එක වැඩ කර ඉන්නකොට මොකක් හරි fail වෙනවා. system එක අපි හිතමු computer එකක් පිච්චෙනවා. දැන් මොකද වෙන්නේ? ඉතින් alternate solution තියෙන්න ඕන. දැන් මොකද වෙන්නේ කියලා එතන හොය ඉන්න බෑ. ඒකට ඒගොල්ලෝ alternate solution ලෑස්ති කරලා තියෙන්න ඕන. සමහර ලාවට අපි හිතමු මෙහෙම cashier එකේ තියෙන PC cashiers 3යි තියෙන්නේ අපේ. PC 3ක් හයි කරලා. හොඳ traffic තියෙන වෙලාවක හොඳ customers ගොඩක් ඉන්න වෙලාවක. හරි හොඳ busy වෙලාවක. පොලිමේ queue එකේ 10ක් විතර ඉස්සරහට ඉන්නවා දැන් pay කරන්න ඇවිල්ලා. ඉන්න වෙලාවක PC එක පිච්චෙනවා. දැන් මේ 10 දෙනාව පහ අනිත් queue දෙකට බෙදුවාම තවත් queue එක වැඩි වෙනවා වගේ හිතන්න. ඉතින් ඒ වගේ වෙලාවක alternate solution එකක් දෙන්න ඕන. තේරුණා නේද? ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ තව PC එකක් එක්ක ලෑස්ති කරලා තියා ගන්න ඕන. ටක් දාලා USB cable ටික plug කරා අලුත් system එක boot up කරලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ solutions මොනවා හරි කමන්නේ. ඉතින් එක solutions design කරලා තියෙනවා. ඉතින් මම එකපාරක් දැක්ක එක system එකක් develop කරපො ඒ system එකට කලින් ගිය customer කෙනෙක්ගේ details ඒගොල්ලෝ system එකට දා ගන්නවා. first time දා ගන්නවා ඒගොල්ලෝ system එකට ඔක්කොම නම ගම විස්තර ඔක්කොම දා ගන්නවා. phone numbers අරව මේ. හැබැයි දැන් කාලයක් යනකොට දැන් ඒගොල්ලොන්ගේ මේ එන කස්ටමර්ස්ලා සමහරවිට මාසෙකින් දෙකකින් අවුරුද්දකින් අවුරුදු දෙකකින් තුනකින් උනත් ආයෙන්න පුළුවන්. එහෙම ආපු වෙලාවක දැන් අපි මොනවා හරි සර්විස් එකකට යන්නේ අපි දැන් queue එකේ ඉන්නවනේ. ඒගොල්ලෝ ඒ queue එකත් හදලා තියෙන්නේ හොඳට ඉඳගෙන ඉන්න පුළුවන් වෙන්න. ඉඳගෙන ඉන්න ඕනේ නැහැ පොලිමේ. ඒ ඉඳගෙන අපි queue එකේ ඉන්නකොට ඒගොල්ලොන්ගේ staff එකේ එක්කෙනෙක් එනවා ටැබ් එකක් අරගෙන. ඇවිල්ලා ටක් ගාලා excuse me sir, excuse me miss, excuse me madam අපෙන් ටක් ගාලා අපේ ඩීටේල් අහනවා. ඔයාගේ ෆෝන් නම්බර් එක වෙනස් වෙලා තියෙනවද? ඇඩ්‍රස් වෙනස් වෙලා තියෙනවද? මොකද්ද මේ කරන්නේ? අප්ඩේට් කරගන්නවා.
ඒගොල්ලොන්ගේ කස්ටමර්ස් ලව අප්ඩේට් කරගන්නවා රියල් ටයිම්. ටක් ගාලා කරගන්නවා ඒක. අපි කස්ටමර්ට කිව්වොත් මේ ඔයා යන්න කලින් මේ කොලේ පුරවලා දීලා යන්න. ඔයාගේ අලුත් ඩීටේල් තියෙනවා නම් කිව්වම කස්ටමර් ඔය කොලෙත් දෙකට නමලා අරයි යනවා. හැබැයි ඊට වඩා අරක සෑහෙන ඇඩ්වාන්ස් වැඩක්. තේරුණා නේද? කස්ටමර්ගෙන් අහහ ටක් ගාලා ඩීටේල් අප්ග්‍රේඩ් කරගත්තාම හැම වෙලේම කස්ටමර් අප් ටු ඩේට්. නේ? ඉතින් ඒ හින්දා ඉතින් ඒවා ඔක්කොම මේ ඩිසයිනින් වලදී ඒගොල්ලෝ එක එක හිතපු જાති. ඉතින් අපි ලෝකේ දකින අලුත් හැම සිස්ටම් එකක්ම ඒ සිස්ටම් එකක තියෙන හැම ඔප්ෂන් එකක්ම මේ ඩිසයිනින් ස්ටේජ් එකේදී සිස්ටම් ඩිසයින් කරපු ඩිසයිනර්ට හිතිච්ච જાති. එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාගේ ප්‍රැක්ටිස් එකත් එක්ක හරි එයාගේ නිව් ඉනෝවේටිව් අයිඩියාස් එක්ක එතකොට එයාට සිස්ටම් එක ඩිසයින් කරන්න පුළුවන් වෙනවා. පුදුමාකාර සිස්ටම් එහෙම ලෝකේ ඩිසයින් වෙච්ච තියෙනවා. එතකොට මේ විදිහට සිස්ටම් එකක් ඩිසයින් කරන්න ලොකු වියදනොත් යනවා ඒ වගේම. හරි ඉතින් අපි කොහොම සිස්ටම් එකක් ඩිසයින් කරගන්න ඕන. ඊළඟට මොකද කරන්නේ? සිස්ටම් එක ඩිසයින් කරා. දැන් මොකද්ද කරන්නේ අපි? coding of the solution. දැන් මේක තමයි ඇත්තටම සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ තියෙන ඉම්පෝර්ටන්ට්ම ස්ටේජ් එක. හැබැයි අපිට ඇත්තටම ගොඩාක් මේක ගැන කතා කරන්න නැහැ. ඇයි ඒ? දැන් අපි software ඩිසයින් කරද්දී අපි හිතනවා අපිට ඕන tailor made software එකක්. ඕන කියලා අපි ඩිසයින් කරනවා. අපි ඩිසයිඩ් කරනවා. දැන් අපි දන්නවා අපිට tailor made software එකක් ඕන. tailor made කියන්නේ අපේ අවශ්‍යතාවයට හදපු software එකක්. කස්ටමයිස් කරපු software එකක්. unique software එකක් tailor made. මෙන්න මේ software එක හදන වැඩේ තමයි මේ ස්ටේජ් එකේදී කරන්නේ. එතකොට මේක සම්පූර්ණම software engineer කෙනෙක් involve වෙලා programmer කෙනෙක් involve වෙලා කරන්න ඕන වැඩක්. එතකොට ඩිසයින් කරපු ඉන්ටර්ෆේස් හදන්න ඕන, ඩිසයින් කරපු database හදන්න ඕන, ඉන්ටර්ෆේස් database එකට කනෙක්ට් කරගන්න ඕන. එතකොට කෝඩින් ස්ටේජ් එකේදී අපිට ඕන කරන මේ software එක අපි programming language එකක් පාවිච්චි කරලා ලියන්න ඕන. ඉතින් මේවට තමයි ඔය Java, Visual Basic, Python, PHP එක එක languages පාවිච්චි කරන්නේ software හදන්න. මේ software එකට තමයි ඇත්තටම system එකේ ලොකුම ගාණක් ගන්න. ඒ කියන්නේ system එකක් අලුතෙන් launch කරා කියලා කියන්නේ ඔන්න ඔය software එක දැම්මට තමයි. දැන් සුපර් මාකට් සිස්ටම් එකක කස්ටමර් කැෂියර් එක ගාවට ඇවිල්ලා එයා බිල් එක දාගෙන යනකොට එයාට හම්බ වෙන රිසිට් එක මේ සිස්ටම් එක හදාගත්තු සිස්ටම් එක through තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට ප්‍රොපෝස් සිස්ටම් එකේ software එක අතරම ප්‍රොපෝස් සිස්ටම් එකේ software එක මෙන්න මේ ස්ටේජ් එකේදී හැදිලා ඉවර වෙනවා. මේකට වැඩිම කාලයක් යනවා අනික් දේවල් වලට වඩා. අනික් ඒවා ඔක්කොම සතියෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන්. හැබැයි coding of the solution මාස 3-4ක් 5ක් සමහරවිට අවුරුද්දක් යන්න පුළුවන්. හැබැයි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හැම වෙලාවෙම දැන් එයාට ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට ඇත්තටම කියනවා නම් ප්‍රෝග්‍රෑමින් ප්‍රැක්ටිස් එකක් තියෙනවනේ ලොකු. එතකොට මේ ප්‍රෝග්‍රෑමර්ට එයා හදාගත්තු සිම්පල් ස්ක්‍රිප්ට් මේවට තියෙනවා. එයා කලින්ම හදාගෙන සේව් කරගෙන තියෙනවා. එතකොට එයාට තියෙන ඇත්තටම ඉන්ටර්ෆේස් එකත් එක්ක මේ හදාගත්තු ස්ක්‍රිප්ට් එක ප්ලග් කරගන්න විතරයි. එතකොට ඉන්ටර්ෆේස් වගේ දේවල් තමයි අලුතෙන් ඩිසයින් වෙන්නේ. හරි. මේකට Java එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔය Pascal වලින් වගේ නම් මේ වගේ ඒවා හදන්නේ නැහැ. Java, Visual Basic, C, C++, C#, .NET වගේ languages පාවිච්චි කරනවා මේ වැඩේට. ලියාගන්න coding of the solution, third one. The main objective of this stage is coding of the proposed system. Computer programmers are involved with this stage and they use suitable computer programming language to make a good quality tailor-made software. Next step, fourth one, testing and debugging. Testing and debugging. දැන් අපි debugging කියන වචනේ මීට කලින් ඉගෙන ගත්තා. bugs and debug. bug එකක් කියන්නේ computer program එකක එන්න පුළුවන් error එකක්. ඒ error එක අපි fix කරගන්නවට කියනවා debugging කියලා. දැන් මේ entire system එකේ
අපි හදාගත්තු කෝඩ් එක විතරක් නෙමෙයි entire system එකේම ওই විදිහට errors තියෙන්න පුළුවන්. අපි system එක launch කරනවා නම් මේ තියෙන හැම error එකක්ම fix කරලා තමයි system එක launch කරන්න ඕන. කිසිම system එකක් errors තියෙද්දි launch කරන්න බෑ. errors තියෙද්දි කිසිම system එකක් launch කරන්න බෑ. ඒතකොට system එක වැඩ කර තියෙද්දි අතරමඟ system එක එකපාරේ stuck වෙන්න පුළුවන්. එහෙම නැත්නම් system එකේ මොන හරි interruption එකක් එන්න පුළුවන්. අන්න ඒ හින්දා සිස්ටම් එකක් හදද්දි සිස්ටම් එක ඇත්තටම හදලා ඉවර වෙලා ඒ සිස්ටම් එක ඩිබග් කරන්න ඕන. එතකොට මේකට පාවිච්චි කරන සිස්ටම් ටෙස්ටිං ස්ට්‍රැටජීස් තියෙනවා. මේකෙදී අපිට සාමාන්‍යයෙන් කැටගරයිස් කරන්න පුළුවන් සිස්ටම් ටෙස්ටිං ස්ට්‍රැටජීස් දෙකක් තියෙනවා. එකකට අපි කියනවා බ්ලැක් බොක්ස් ටෙස්ටිං කියලා. අනිකට අපි කියනවා වයිට් බොක්ස් ටෙස්ටිං කියලා. එතකොට සිස්ටම් එකක් යූසර්ගේ එන්ඩ් එකේ ඉඳලා චෙක් කරනවට අපි කියනවා බ්ලැක් බොක්ස් ටෙස්ටිං කියලා. සිස්ටම් එකක් ප්‍රෝග්‍රෑමර්ගේ එන්ඩ් එකේ ඉඳලා ටෙස්ට් කරනවට කියනවා වයිට් බොක්ස් කියලා. සිස්ටම් එකක් මොනවා හරි හදලා අපි data input කරලා propose output එනවද කියලා බලන එක තමයි black box කියන්නේ. දැන් මෙහෙම හිතන්න. ඔයා යනවා calculator එකක් ගන්න කඩේට. ඔයා මේ ගන්න යන calculator එක ඔයා කඩේට ගියා කඩේ තිබ්බ calculator එක ගත්තු ගමන් එනවද අරගෙන? නෑ. ඔයා මේ calculator එක on කරනවා. power button එකක් තියෙනවා නම් ඒක ඔබනවා. ඔබලා calculator එක on වෙනවද බලනවා. ඊට පස්සේ මොනවා හරි number එකක් ගාලා 1 + 1 මොකක් හරි ගහනවා. ගාලා equal ගහලා ඔයා බලනවා answer එක ආවද 2 කියලා. එහෙනම් ඔයා decide කරනවා මේ calculator එක හොඳ ඇති. මේක තමයි user ගේ view එක. user ට මීට වඩා ලොකු දෙයකට මේක test කරන්න තේරෙන්නේ නැහැ. ඔයා ස්කෝර පුණියනක් අරගෙන ගිහිල්ලා calculator එක ගලවලා ඇතුලේ තියෙන බැටරිය මොකද්ද? ඇතුලේ තියෙන display එක මොකද්ද? board එක මොකද්ද කියලා බලන්න යන්නේ නැහැනේ. එතකොට ඔයා බලන්නේ system එකට input කරන දේවල් එක්ක expected output එනවද කියන එක. ඔක තමයි ඔය black box testing කියලා කියන්නේ. එතකොට ඒක ඇත්තටම user ගේ පැත්තෙන් test කරන එක. ඊට අමතරව මේ white box testing කියලා කියන්නේ system එකක් check කරනවා detailed විදිහට. මේ testing එක කරන්නේ ඇත්තටම හදන වෙලාවේ. දැන් calculator එක හදන වෙලාවේ අපි හිතමුකෝ calculator එකේ parts belt එකක් දිගේ තමයි එන්නේ. එතකොට එක section එකක ඉන්න මිනිස්සෙක් මේ මිනිස්සු ඉන්නවා තැන එක තැනක ඉන්න එක්කෙනෙක් එයා display ඔක්කොම check කර තමයි එහාට යවන්නේ. එතන ඉන්න එක්කෙනා motherboard ඔක්කොම check කර තමයි යවන්නේ. තව එක්කෙනෙක් button press කර තමයි යවන්නේ. මෙහෙම වෙලා final outcome එක calculator එකක් විදිහට හැදිලා එනවා. එතකොට ඒගොල්ලෝ මේක පිටිපස්සේ පොඩි okay කියලා ස්ටිකර් එකක් එහෙම ගහලා ඒව ළමා ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට පොඩි round ස්ටිකර් එකක් අලවලා තියෙනවා. tested නැත්නම් QC pass ඒ වගේ logo මේකේ ගහලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මේව තියෙනවා. එතකොට මේකෙන් තමයි මේක factory out කරන්න කලින් test කරලා කියන එක අපිට confirm කරගන්න පුළුවන් වෙන්නේ. එච්චර test කරලා තිබ්බත් user මොකද කරන්නේ? ගන්නකොට 1 කියලා ගහලා හරි බලනවා. කම්පැනි එකෙන් කොච්චර test කරලා එවලා තිබ්බත්. ඉතින් ඔන්න ඔය විදිහට ටෙස්ටිං අපිට කැටගරයිස් කරන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට. ඕගොල්ලන්ට ඒ ටික ඔක්කොම වර්ග 4කට මෙන්න මෙහෙම වර්ග කරලා තියෙනවා. අපි ඒ ටික ගැන කතා කරමු. ලියාගන්න testing and debugging. Our topic is testing and debugging. The main objective of this stage is to identify and resolve different type of system errors. There are several methods are used. There are several methods are used to test a newly developed system. First one, unit testing. The ලොකු system එකක් වුණාට ඒ system එක ඇතුලේ අපිට ඇත්තටම මේ system එක divide කරගන්න පුළුවන් units ගොඩකට. දැන් අර මම calculator එක ගැන කිව්වේ. එතකොට calculator එකේ display එක එක්කෙනෙක් check කරනවා. motherboard එක තව එක්කෙනෙක් check කරනවා. button ටික තව එක්කෙනෙක් check කරනවා. power supply එක තව එක්කෙනෙක් check කරනවා. මෙන්න මේ විදිහට unit by unit separate කරගෙන check කරනකොට system එක
හැම යුනිට් එකේම ටාස්ක් එක හරියට වෙනවද කියන එක චෙක් කරගන්න පුළුවන්. දැන් අපේ සුපර් මාකට් සිස්ටම් එකට આવොත් සුපර් මාකට් සිස්ටම් එකේ එක්කෙනෙක් බලනවා අපි හදපු සිස්ටම් එකේ කැෂියර් එක නැත්නම් අපි කියනවා point of sale option එක හරියට වැඩ කරනවාද. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ගත්තාම ඒවට ඕන කරන බිල් එක හදලා දෙන එක වැඩද. එහෙම බිල් එක හදලා දෙන එක වැඩ කරනවා වගේම ඊට පස්සේ බලනවා මේගොල්ලොන්ගේ ඉන්වෙන්ටරි එක නැත්නම් ස්ටොක් එක හරියට මේන්ටේන් වෙනවද? ඒතකොට ඉන්වෙන්ටරි සිස්ටම් එක බලනවා. ඊළඟට දැන් ස්ටාෆ් එකේ ඇටෙන්ඩින් මාක් වෙනවනේ. ඇටෙන්ඩන්ස් සිස්ටම් එක හරියට වෙනවද? පේරෝල් සිස්ටම් එක හරියට වෙනවද? මේ විදිහට වෙන වෙනම සිස්ටම් එක එක අයට කියලා චෙක් කරනවට අපි කියනවා යුනිට් ටෙස්ටිං කියලා. ඒක ඉස්සරහින් ලියා ගන්න. Each unit in the system is tested by using proposed input and output. Second one, integration. Integration කියන්නේ combine කරනවා අර units. දැන් අපි check කරගත්තනේ attendance system එක ඕකේද බලනවා. දැන් ඒකේ attendant fingerprint එක තිබ්බහම attendant mark වෙනවා. ඒ ටික ඔක්කොම හරි. මේකත් එක්ක directම involve වෙන ඊළඟ system එක තමයි payroll system එක. එතකොට attendance වලට අනුව ඒගොල්ලොන්ගේ payment හැම එකම calculate වෙනවද? ඒ දෙක එකට එකතු කරාට පස්සේ දැන් අපි unit විදියට බලන්නේ attendant mark වෙනවද? payment හැදෙනවද? දැන් බලන්නේ attendance වලට අනුව payment හැදෙනවද? දැන් calculator එක හදද්දී display එක එක්කෙනෙක් check කරා වැඩ කරනවද කියලා main board එක එක්කෙනෙක් check කරා. ඊට පස්සේ display එක main board එකට high කරලා test කරනවා. අන්න integration. Integration ඒ කියන්නේ එක එක unit integrate කරනවා with each other. එහෙම කරලා system එක test කරගත්තාම අර unit අතර තියෙන මොනවා හරි data communication එකක් තියෙනවා නම් ඒව හරියට වෙනවද? ඒ ඔප්ෂන් ටික අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි integration testing කියලා කියන්නේ. Units already tested are integrated with each other and test for the expected output. And third one is system testing, also known as broad system testing. Broad system testing. මේකෙදි අර හැම යුනිට් ටිකම ඔක්කොම යුනිට් ටික එකටම කනෙක්ට් කරනවා. දැන් අපි යුනිට් ඉස්සලා දෙක දෙක වගේනේ ඉන්ටග්‍රේට් කරේ. දැන් එහෙම නැහැ. දැන් යුනිට් පහක් තියෙනවා නම් පහම එකට කනෙක්ට් කරගන්නවා. මේ පහම එකට කනෙක්ට් කරගත්තට පස්සේ entire system එක single system එකක් විදිහට input කරන data එක output එක දෙනවද? ඒ කියන්නේ අපේ main input එක බලනවා main outcome එක බලනවා. main input එකයි අපේ outcome එකත් expected නැත්නම් අපි propose output එකම එනවනම් අපි මේ system එක මේ error නැති bug free system එකක් කියලා කියනවා. ඉතින් මේ testing එක තමයි අන්තිමටම අපිට කරන්න වෙන්නේ. broad එක සමස්ත පරීක්ෂාව කියලා කියනවා. මුළු සිස්ටම් එකම ටෙස්ට් කරන්න පුළුවන් වෙන වෙලාවක් මේක. මෙහෙම ටෙස්ට් කරගන්නවා. මේ ස්ටේජ් තුනම එතකොට කරන්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑමර් නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට් ටීම් එක. third one system testing. The complete system is tested for its output. Fourth one, acceptance. Acceptance කියන්නේ එකඟ වෙනවා. කවුද එකඟ වෙන්න ඕන දැන් මේ අපි හදන එකට? දැන් හිතන්න කම්පැනි එකෙන් කොච්චර චෙක් කරලා කැල්කියුලේටර් එක ෂොප් එකට දාලා තිබ්බත් දැන් ෂොප් එකේ තියෙනවා කම්පැනි එකෙන් චෙක් කරලා ඉවලා තියෙන්නේ කැසියෝ කැල්කියුලේටර් එක. හරි කම්පැනි එකෙන් කොච්චර චෙක් කරලා මේක එවලා තිබුණත් ෂොප් එකේ විකුණන්න දාලා තිබුණත් ගන්න කෙනාට සෙට් වෙන්නේ නැත්නම් ගන්න කෙනා ගන්නෙ නෑනේ මේක. මොබයිල් ෆෝන් එකක් හිතන්න ලැප්ටොප් එකක් හිතන්න කම්පැනි වලින් ටෙස්ට් කරලා ඔක්කොම කරලා ඉවලා තියෙන්නේ. ඒ කියන්නේ යුනිට් ටෙස්ට් කරලා තියෙනවා, ඉන්ටග්‍රේෂන් ටෙස්ට් කරලා තියෙනවා, සිස්ටම් ටෙස්ට් කරලා තියෙනවා. එහෙම කරලත් ඒක මාකට් එකට ආවට පස්සේ යූසර් බලනවා යූසර් accepted දේ සිස්ටම් එකත් එක්ක. එහෙම වුණොත් තමයි යූසර් ගන්නෙ. ඒ කියන්නේ අපි අර අලුත් සිස්ටම් එක හදලා ඔක්කොම කරලා ඉවර වෙලා අර අපිට වැඩේ බාර දුන්න මුදලාලිට ඒක පෙන්වන්න ඕන. පෙන්වාම ඒ මුදලාලි කියනවා ඔය තියෙන නියමයට කියලා.
අන්න ඒක තමයි acceptance කියන්නේ. ඔය නියමයට තියනවා කියන වචනේ යාගෙන් එන්න ඕනේ එළියට. නැත්තම් user මං හදපු system එකට accept වෙලා නැහැ. ඒ කියන්නේ system එක launch කරන්න බෑ කීයටවත්. ඇයි user තාම permission එකක් දුන්නේ නැහැනේ මට. ඒ කියන්නේ මට ඇත්තටම system එක develop කරාට සල්ලි ගන්න හම්බෙන්නෙත් නැහැ. user accept උන් නැත්තම්. ඒකෙන්ද හැම වෙලාවෙම අර requirement identification එකේදී user ගේ requirement fulfill වෙන විදිහට හැදුවොත් තමයි මෙන්න මේක පාස් වෙන්නේ. එහෙම නැත්නම් කොයි වෙලාවකවත් acceptance testing එක පාස් කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි? user කියපු දේ system එකෙන් එන්නේ නැහැ. එහෙම වුණොත් user හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? user කියන්නේ තව මේ දේ වෙන්න ඕන. තව මේ දේ වෙන්න ඕන. තව මේ දේ වෙන්න ඕන. ඉතින් මේ system එක launch කරන්න අපිට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා එහෙම වුණොත්. ඒකින්ද මේ ටෙස්ට් එක පාස් කරගන්න අපි හැම වෙලාවෙම user ගේ requirement හරියට identify කරගන්න ඉගෙන ගන්න ඕන. ඉතින් ඒක තමයි ඇත්තටම system එකක් develop කරද්දී තියෙන අමාරුම එක. user requirement identification කියන්නේ හරි අමාරු step එකක්. හැබැයි ඒක පාස් වුණොත් ඒක හරියට අපි කරගත්තොත් මේ ටෙස්ට් එක පාස් කරගන්න පුළුවන්. Now fourth one is acceptance testing. At this testing stage carried out with the users of the system and the user is allowed to use the system. If not, he request for more improvement. user ගේ accept එක accept user accepted නැත්තම් මේ system එකත් එක්ක කොයි වෙලාවකවත් launch කරන්න බෑ. දැන් launch කරන්නයි යන්නේ ඊළඟට. දැන් test කරලා ඉවර වුණාට පස්සේ තමයි launching process එක. ඒ කියන්නේ deploy කරන්න යනවා අපි මේක පිහිටුවන්න යනවා ඇත්තටම. අපි කොහොමද system එක පිහිටුවන්නේ? දැන් test කරාම අපි දන්නවා හරි user ගේ permission හම්බ වුණා. user කිව්වා හරි වා දැන් මේ system එක දාන්න මට ඕන ওই විදිය තමයි. ඒ කියන්නේ මම දැන් වැඩ පටන් ගන්න ඕන අලුත් system එකේ. ඒ කියන්නේ දැන් අපි ලොකුවටම system එකක් ගත්තොත් building එක හදලා ඉවරයි, racks mount කරලා ඉවරයි, computer system එකක් දාලා හදලා ඉවරයි, software test කරලා ඉවරයි, car park එක හදලා ඉවරයි, ඕන කරන employees ලා වැඩට අරගෙන ඉවරයි, training complete. මේ ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ මම දැන් open කරන්න යන්නේ. deploy කරන්න ඒකයි. මම හෙට open කරන්න යන්නේ දැන්. අද මගේ testing ඔක්කොම complete දැන්. අද හවස අන්තිමට user කිව්වා අර මුදලාලි කිව්වා හරි හෙට ඉඳලා අපි වැඩ පටන් ගමු කියලා. ඒක තමයි මේ deployment කියන්නේ. එතකොට අපිට දැන් deployment process එකට එනකොට දැන් user ට අපි මෙච්චර වෙලා පෙන්වන්නේ මේක අපේ කම්පියුටරේ තියාගෙන software එකක් නම්. හරිද? hardware එකක් නම් නැත්නම් අර මුළු shop එකම නම් අපිට එතනට ගිහිල්ලා user ට පෙන්වන්න පුළුවන්. මෙන්න ඔයා කියපු විදිහ අපි හදලා ඉවර කරා. building එක හැදුවා, racks mount කරා, AC high කරා, light දැම්ම ඔක්කොම කරලා තියෙන්නේ. හෙට ඉඳලා මේකේ වැඩ පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට අර user ගේ acceptance testing එක pass නම් user accepted නම් එයා කියනවා හරි හෙට ඉඳලා පටන් ගන්න. නැත්තම් එයා කියනවා ඕක හෙට පටන් ගන්න එපා. සමහර users ලා කියයි එහෙම නැත්තම් අපි හොඳ නැකතක් බලමු, අපි හොඳ වෙලාවක් බලලා පටන් ගමු. හෙට පටන් ගන්න එපා. එහෙමත් කියනවා user accept වෙන්න එපා ඒවට. සමහර users ලා ඉන්නවනේ එහෙම accept වෙන්න. ඊට පස්සේ කොහොම හරි දැන් ඔන්න ඔක්කොම දේවල් ටික සෙට් වුණා. ඕපනින් එකට එන්න කියන්න ඕනේ කට්ටියටත් කිව්වා ඔක්කොම කරා. ඔන්න දවස ආවා. ඒක තමයි deployment day එක. එතකොට එදාට system එකේ වැඩ පටන් ගන්නවා. මෙන්න මේ වැඩ පටන් ගන්න විදි තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේ නිකන් ආවට ගියාට පටන් ගන්න බෑ. හේතුව තමයි සමහර system තියෙනවා දැන් අපි වර්ග කරගත්තොත් අපි දැන් develop කරන්න ගියේ ගණ්ඩ දෙයක් නැතුව තිබ්බ කඩයක් නම්. ඒ කියන්නේ මේ කඩේ දැන් බිස්නස් පාඩු වෙලා ඒක දැන් කරගෙන ගියත් එකයි නැතත් එකයි. ඒ වගේ සිස්ටම් එකක් නම් අපි මේ සිස්ටම් එක එතනින් වහලා දාලා අලුත් බිල්ඩින් එකක් හදලා ඔක්කොම දැන් අලුතෙන් හදලා තියෙන්නේ. පරණ කඩේ දැන් වහලා. ඒ කියන්නේ මට පුළුවන් අලුතෙන් හදපු සිස්ටම් එක ඩිරෙක්ට් ඩිප්ලොයි කරන්න. ඒ කියන්නේ කෙලින්ම ආරම්භ කරන්න පුළුවන්. පරණ කඩෙත් කරගෙන අලුත් කඩෙත් කරගෙන යන්න වගේ දෙයක් කරන්න ඕනේ නැහැ. ඒකට තමයි මේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා මෙහෙම ලියා ගමු.
Topic is deployment of the system. In this stage, install and use the newly developed system and install and use newly developed system. Full stop. There are different deployment method can be used as follows. First one, direct deployment. මොකද මම direct කියලා කිව්වේ existing system එක totally abandoned. සම්පූර්ණව නවත්තනවා. නවත්තලා අලුතෙන් හදපු system එක launch කරනවා. එතකොට existing system එකක් කියලා එකක් නැහැ. ඉතින් මේක සමහර වෙලාවට දැන් අර මම කලින් කිව්ව example එකේදී නම් කලින්ම නවත්තලා තමයි අලුත් එක හදන්න පටන් ගත්තේ. වෙන්න පුළුවන්. අපි ඒ තිබ්බ shop එක තියෙන තැනම නම් අලුත් එක හදන්නේ පරණ එක කඩලා අයින් කරන්න එපා. නැත්තම් මේක මෙහෙම කරනවා. හදනකම් පරණ එක මේන්ටේන් කරගෙන යනවා කොහොම හරි වෙන තැනක තමයි අලුත් එක හදන්නේ. මේක ඕපන් කරාම මේක අයින් කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන බෝඩ් සමහරලාට ගහලා තියෙනවා මෙම ව්‍යාපාරය අද සිට මෙම ස්ථානයට ගෙන යන ලදී කියලා මෙහෙම බෝඩ් ගහන්නේ. ඒ තමයි ඔය direct deployment කියන්නේ. අපි ලියාගමු first one direct deployment. The existing system is totally terminated and the new system is installed. හැබැයි මේ වගේ deployment එකක disadvantage උත් තියෙනවා. දැන් හිතන්න අපි අලුතෙන් හදන system එක හරියට test කරේ නැහැ අපි අතින්. මොන හරි malfunctions එන්න පුළුවන් ඒවා කියන්න බෑ අපිට. දැන් මම මෙච්චර දවසක් කර හිටපු වැඩේ අද නවත්තලා අද හවස නවත්තනවා. නවත්තලා හෙට ඉඳලා අලුත් system එක launch කරලා කරගෙන යනවා. දැන් මෙහෙම එකක් නැහැ. මේක කරගෙන යනකොට අපි හිතමු අපි මෙච්චර දවසක් කර හිටියේ manual courier service එකක් කියලා. එතකොට අපිට ගෙනත් දෙන භාණ්ඩ අපි ඒ ඕන කරන persons ලට distribute කරනවා. ඒක තමයි කරේ. මේක totally උනේ manual. ඒ කියන්නේ අපි පොතක ලියා ගන්නවා, phone numbers ඉස්සරහින් දා ගන්නවා. ඔක්කොම manual තමයි වෙන්නේ. දැන් මේකට තමයි computer system එකක් හැදුවේ කියලා හිතන්නකෝ. දැන් මේක computer base කරපු system එක හෙට ඉඳලා launch කරනවා, manual procedure එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. නවත්තලා දැන් හෙට ඉඳලා එතකොට අලුතෙන් ගෙනත් දෙන parcel ඔක්කොම computer system එකේ තමයි store කරන්නේ. computer system එකෙන් automatically SMS එකක් යනවා deliver කරන්න ඕන personට. ඒ විදිහට තමයි deliver එක යන්නේ කියලා හිතන්නකෝ. බැරි වෙලාවත් මේක launch කරලා දවස් දෙක තුනක් යනකොට මේකේ system fail එකක් එනවා. දැන් මේක වැඩ කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? පරණ එකක් නැහැ, අලුත් එකක් නැහැ. system එක totally stuck. ඒක direct deployment වල තියෙන disadvantage එකක්. අන්න ඒ හින්දා ඒ වගේ වෙලාවට දැන් අර මං කලින් කිව්වා වගේ කඩේ වහලා දාලා අලුත් කඩේ පටන් ගන්නකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මම කිව්වා වගේ courier service එකක් වගේ එකක් අපිට maintain කරන්න යනවනම් ඒක මේ වෙද්දි current operations ඒගොල්ලෝ හොඳට කරගෙන යනවනම් අපි ඒක improve කරන්න නම් යන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා direct වෙනුවට parallel deployment එකකට යන්න. එතකොට පරණ එකත් යනවා අලුත් එකත් යනවා. මම ඒකෙදි පරණ courier system එකේ ඒගොල්ලන්ට කියනවා ඔයා පොතේ ලියලා ඒ වැඩේ කරන්න. කරන ගමන් system එකටත් දේවල් දාන්න. එතකොට system එකෙන් alert යන ඒවත් වෙයි. එතකොට new system එක තියෙනවා, old system එකක් තියෙනවා. old system එකේ data new එකටත් දානවා ඉන්න ගමන්. මාස 3ක් විතර මෙහෙම යනකොට මාස 3ක් නෙමෙයි සමහරවිට සතියක් දෙකක් යනකොට අපි දකිනවා මේ new system එකේ error එකක් generate වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වෙලාවට old system එක අපිට අයින් කරන්න පුළුවන්. එතකන් අපි දෙකම maintain කරගෙන යනවා parallel. ඉතින් මේක ඇත්තටම දැනට processing තියෙන system එකක් new system එකකට convert කරනකොට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා කියන්න පුළුවන්. හැබැයි මේකට ඉතින් employees ලා හැම කැමති නැහැ. ඒගොල්ලෝගේ වැඩ දෙකක් වෙනවනේ. එතකොට එයා manual ලියන්නත් ඕන. ඒව කම්පියුටර් සිස්ටම් එකට එන්ටර් කරන්නත් ඕනේ. එතකොට එයාට වැඩ දෙකක් කරන්න වෙනවා. ඉතින් ඒකින්ද ගොඩක්ම එම්ප්ලොයිස්ලා මේ වැඩේට කැමති නැහැ. නමුත් ඒක තමයි හොඳම සිස්ටම් එකක් ලන්ච් කරන්න තියෙන ක්‍රමය existing ඒ කියන්නේ processing තියෙන සිස්ටම් එකක් develop කරද්දී. Second one parallel deployment.
the existing system and the new system are used parallel for a certain period. If the new system proves successful, the old system can be abandoned. Next one, pilot deployment. මොකද්ද මේ pilot deployment එකක් කියලා කියන්නේ? දැන් ඇත්තටම මේ pilot deployment එක කරන්න වෙන්නේ මේ ලොකු system එකකට. අපි හිතමු මොකක් හරි company එකක් තියෙනවා, එයාට head office එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ head office එකත් එක්ක related තව branches ගොඩාක් තියෙනවා. දැන් මෙයා මේ system එක දැනටත් ඒ කියන්නේ මේ වගේ system එකක් කියන්නේ දැනටම ලොකු system එකක් නේ. manual තිබුණා. එතකොට මම මේ හදන system එක අපි හිතමුකෝ අපි මේක දාන්න යන්නේ මේ divisional secretary office එකට කියලා. හරි AG office එකට දාන්න යනවා කියලා හිතන්නකෝ. එතකොට මම ඉස්සල්ලාම ගම්පහ AG office එක select කර ගන්නවා මේ වැඩේට. ගම්පහ AG office එක select කරගෙන මම මේ අලුතෙන් හදන system එක ගම්පහ අපි හිතමුකෝ attending mark වෙන්න දාන්නේ කියලා. මේකට launch කරනවා. launch කරලා මාසයක් දෙකක් තුනක් විතර වැඩ කරන්න හරිනවා. හරිද? මාසයක් දෙකක් තුනක් විතර මේක එතකොට ප්‍රොටෝටයිප් එකක් විදිහට මම ටෙස්ට් කරනවා මේ මාස දෙක තුන හරියට වෙනවද? එතකොට මේක ගැන ඒකේ ඉන්න ස්ටාෆ් එකෙන් කම්ප්ලේන් එනවද? මේකේ මොනවා හරි එරර් ජෙනරේට් වෙනවද? මොකද දැන් මේක ගොඩක් ලොකු සිස්ටම් එකක් නේ. එකපාර ලන්ච් කරලා අමාරුවේ වැටෙන්න බෑ. ඒ හින්දා තමයි මෙහෙම එකකට මම දාන්නේ. දාලා මෙහෙම වැඩ කරන්න ඇරලා මාස 3ක් විතර ගියාම මේගොල්ලොන්ගෙන් ගන්නවා මේගොල්ලොත් එක්ක පොඩි ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා මම මේගොල්ලොන්ගෙන් රිපෝට් එකක් ගන්නවා. එතකොට මේ රිපෝට් එකේ කියලා තියෙනවා මේ සිස්ටම් එක සක්සස්ෆුල්ද නැද්ද? ඒක තමයි මේ රිපෝට් එකේ අන්තිම ඩිසිෂන් එක. සක්සස්ෆුල් නම් මට පුළුවන් මුළු ලංකාවටම මේක ලන්ච් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට ගවර්න්මන්ට් ඔෆිස් කම්පියුටරයිස් කරද්දී ওই ටෙක්නික් එක පාවිච්චි කරනවා පයිලට්. දැන් මම තව එක්සැම්පල් එකක් කියන්නම් এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් GIT එක්සෑම් එක General Information Technology කියන සබ්ජෙක්ට් එක පයිලට් ටෙස්ට් එකක් විදිහට බස්නාහිර පළාතට ලන්ච් කරා. බස්නාහිර පළාත ගම්පහ දිස්ත්‍රික්කයට. හරිද? එහෙම ලන්ච් කරලා බස්නාහිර පළාතටම ලන්ච් කරලා ඒගොල්ලෝ බැලුවා මේ වැඩේ කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒක ඔන්ලයින් එක්සෑම් එකක් විදිහට කන්ඩක්ට් කරන්න පුළුවන්ද? ඉතින් ඒගොල්ලෝ ඒක පුළුවන් නම් දැන් ඊට පස්සේ ඒක ගැන මොනවත් කරන්න හම්බුන්නේ නැහැනේ කොවිඩ් අරව මේවා හින්දා. ඉතින් ඒක සමහරවිට ෆේල් වුණ හින්දා නවත්තන්න ඇති. තේරුණා නේද? ඉතින් එහෙම කරලා බලන්න පුළුවන් සිස්ටම් එකක් පයිලට් විදිහට ඩිප්ලොයි කරන්න පුළුවන්ද කියලා. ලියගන්න pilot deployment third one. Pilot deployment is about using the newly development system in a selected area. Right? තෝරගත්තු ප්‍රදේශයකට විතරයි දාන්නේ. Last one, fourth one, pace deployment. Pace. දැන් මොකද්ද මේ pace එකක් deploy කරනවා කියන්නේ? දැන් හිතන්න මෙහෙම. අපි ස්කූල් සිස්ටම් එකක් ලන්ච් කරන්න යනවා. එතකොට දැනට ස්කූල් සිස්ටම් එක මැනුවල් යන්නේ. එතකොට මම මේ ස්කූල් සිස්ටම් එකේ තියෙන කැන්ටින් එක, ලයිබ්‍රරි එක, ලැබෝරටරි එක, ඊළඟට ඔෆිස් එක මේ හැම එකකටම ඇටෙන්ඩින් සිස්ටම් එක, ස්ටාෆ් ඇටෙන්ඩින්, ස්ටුඩන්ට් ඇටෙන්ඩින් හැම එකක්ම මම අලුත් සිස්ටම් එකට ඩෙවලොප් කරලා තියෙනවා. දැන් හදලා තියෙනවා. හදලා තිබ්බට මම මේක ලන්ච් කරන්නේ නැහැ. මම මෙහෙම කරනවා. මම ඉස්සල්ලාම ලයිබ්‍රරි එක තෝරගන්නවා. මම ලයිබ්‍රරි එක සිලෙක්ට් කරලා ලයිබ්‍රරි එකට මේ සිස්ටම් එක ලන්ච් කරනවා. මේක තමයි පළවෙනි ලන්ච් එක. ලයිබ්‍රරි එකේ ටික දවසක් වැඩ කරන්න යනවා. යනකොට ලයිබ්‍රරි එකේ කවුරුවත් ඒකේ එරර් මොනවත් රිපෝට් වෙන්නෙත් නැහැ. වැඩේ හොඳයි කියනවා. ඊට පස්සේ මම ඒක කැන්ටින් එකට ලන්ච් කරනවා. එතකොට කැන්ටින් එකේ පොඩි රිසිට් එකක් දෙන්න ළමයින්ට ඒ වගේ වැඩක් කරලා එහෙම ලන්ච් කරනවා. වැඩේ හොඳයි වගේ නම් ලැබ් එකට ලන්ච් කරනවා. ඊට පස්සේ ඔෆිස් එකට ලන්ච් කරනවා. ඊට පස්සේ ස්ටාෆ් ඇටෙන්ඩින් වලට ලන්ච් කරනවා. හොඳටම හොඳයි නම් ස්ටුඩන්ට් ඇටෙන්ඩින් වලටත් සිස්ටම් එක ලන්ච් කරනවා. මේ විදිහට ස්ටේජ් වයිස් pace by pace සිස්ටම් එක මට පුළුවන් ඩිප්ලොයි කරන්න. එතකොට කාලේ මම ඔක්කොම ඩිප්ලොයි කරලා ඉවර වෙනකොට යම්කිසි කාලයක් ගියාට පස්සේ හෝල් සිස්ටම් එකම
ලොන්ච් වෙලා ඉවරයි. දන්නේම නැතුව. එතකොට මේක ස්ටාෆ් එකට ට්‍රේනින් වෙන්න කාලෙකුත් තියෙනවා. එරර්ස් තියෙනවා නම් හදාගන්න කාලෙකුත් හම්බ වෙනවා. ඇත්තටම මේ විදිහට යුනිට් ගොඩාක් තියෙන වෙලාවක සිස්ටම් එකක් ලොන්ච් කරන්න හොඳ pace විදිහට. Fourth one, pace deployment. In this deployment method, the new system is deployed as a stages. Success with each stage leads to the next, LEADS leads to the next, and the old system is completely replaced by the new system. එතන කාලයක් යනකොට අර සිස්ටම් එකේ හැම පාර්ට් එකක්ම අලුත් සිස්ටම් එකෙන් රිප්ලේස් වෙලා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් සිස්ටම් ඩෙවලොප්මන්ට් වල ලොකු ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙන ලොකු සිස්ටම් එකක් ලන්ච් කරන්න තියෙන හොඳම ක්‍රමය. එතකොට කලින් කතා කරපු පයිලට් මෙතඩ් එක හොඳ වෙන්නේ සිස්ටම් එක අයිලන්ඩ් වයිඩ් ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන බ්‍රාන්චස් ගොඩක් තියෙන ඩිස්ට්‍රික්ට් වයිඩ් ගොඩාක් සිස්ටම් එක තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවක අපිට පයිලට් පාවිච්චි කරන්න පුළුවන්. පේස් එක පාවිච්චි කරන්නේ සිස්ටම් එකේ ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවනේ. එතකොට හොඳට මතක තියාගන්න මේ ස්ටේජ් දෙකේ තියෙන වෙනස. ඊළඟට 6 වෙනි development procedure එක last one, maintenance of the system maintenance. එතකොට සිස්ටම් එකක් අපි මේන්ටේන් කරන්නේ ඇයි? අපිට වෙනවා සිස්ටම් එකක් දිගටම මේන්ටේන් කරන්න සිස්ටම් එකක පැවැත්ම තියාගන්න. සිස්ටම් එකේ තියෙන errors identify කරගන්න ඕන. එතකොට අපිට සිස්ටම් එකක් repair කරන්න පුළුවන් මේ maintenance වලදී. සිස්ටම් එකේ තියෙන error identify කරලා අපි ආපහු මේ ස්ටේජ් එක උඩට යනවා. උඩට කියන්නේ ආපහු ඉන්වෙස්ටිගේෂන් එකට යනවා. requirement identify කරගන්නවා. කරගෙන ආයෙ ඩිසයින් කරලා ටෙස්ට් කරලා ඔක්කොම කරලා ආයෙ ඩිප්ලොයි කරනවා. ඉතින් මේ විදිහට සිස්ටම් එකක් දිගටම අපිට මොනවද කරන්න පුළුවන්? සිස්ටම් එකක් දිගටම අපිට මේන්ටේන් කරන්න පුළුවන්. well maintained system එකක් කොයිම වෙලාවකවත් fail වෙන්නේ නැහැ. හරි, එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අර life cycle කියන meaning එක මේකෙදි වෙනවා කියන එක. life cycle එකක් කියන්නේ steps ටික cycle එකක් විදිහට දිගටම continue වෙවි තියෙනවා. one by one හැම එකෙන්ම මොන හරි මේ සිස්ටම් එකට එකතු වෙන්න ඕන දෙයක් එකතු වෙනවා. ලියාගන්න. A system once installed and in use for a certain period needs to be maintained well. Example, introduce new user requirement. First one, user ට ඕන දේවල් අපි introduce කරලා දෙන්න ඕන. Introduce new user requirement. අපි user කියන්න ඕන මෙන්න මේවා දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට user දැන් අර මං කිව්වනේ අපි එයාව shop එකෙන් අයින් කරලා එයාට නිදහසේ ඉන්න තැනක් හදලා දෙනවා. එතකොට එයා ගෙදරට වෙලා ඉන්න ගමන් shop එකේ වැඩ ටික අපි automated කරලා තියෙන්නේ. දැන් ටික කාලයක් යනකොට system එක expire වෙන්න පටන් ගන්නවා. system එකේ අලුත් requirement ඉල්ලනකොට ඕවා පේන්නේ system එක develop කරපු කෙනාට. එතකොට එයා ටක් ගාලා user ට කතා කරලා කියන්න ඕන මෙන්න අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම අනිත් පැත්තට user සිස්ටම් එක ඩෙවලොප් කරපු අයට කතා කරලා කියනවා දැන් මෙන්න මේකේ මේවා එක්ස්පයර් වෙලා තියෙනවා ආයෙව හදලා දෙන්න ඕන කියලා. අන්න ඒව අපි කරන්න ඕන. ඊළඟ එක. Introduce new technology and modern devices to the system. ඊළඟට අපිට සිස්ටම් එකක් හැම වෙලාවෙම මේන්ටේනන්ස් වලදී කරන්න පුළුවන් දෙයක් තමයි ඔය small errors වගේ දේවල් අපිට සිස්ටම් එක fix කරන්න පුළුවන්. එතකොට අපි ඒකත් ලියාගමු. Always check and fix small errors. ඉතින් ඔන්න ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දේවල් ටිකක් system development life cycle එකේ steps 6 ේදී මොනවද කරන්නේ? steps 6 කටපාඩම් කරගන්න. ඒවැ task simple මතක තියාගන්න. ඒකෙදිත් වැඩියෙන් ඔයා මතක තියාගන්න ඕන deploy method, testing method 4. තේරුණා නේද? testing strategies 4ක් ගැන කතා කරා, deploying strategies 4ක් කතා කරා. ඒ ටික හොඳට මතක තියාගන්න. ඒවෙන් තමයි ප්‍රශ්න අහන්නේ.
right. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් system development life cycle models ගැන. එතකොට system එකක් develop කරද්දි මේ life cycle models තියෙනවා. එක එක අය system එකක් develop කරද්දි මෙන්න මේ model පාවිච්චි කරලා තමයි develop කරන්නේ. ඒකෙදි ඕගොල්ලොන්ට waterfall model එකයි iterative incremental model එකයි ගැන diagram දෙකක් දීලා තියෙනවා ඕගොල්ලෝගේ textbook එකේ. එතකොට මේ ඩයග්‍රෑම් දෙක දිහා බැලුවාම ඔයාට ඔන්න බලන්න අර කතා කරපු ස්ටෙප්ස් 6 මේකේ තියෙනවද කියලා. බලන්න මේකේ තියෙනවා identification of requirement as a first step. ඊළඟට ඒකෙන් දෙවෙනි ස්ටෙප් එකට එනවා. මේක ඇත්තටම අර waterfall එකක් විදිහට. පළවෙනි එකෙන් දෙවෙනි එකට planning the solution. From second to third implementation of the solution. Next one, testing and debugging. Fifth one, deployment. And last one, maintaining. ඉතින් මේක තමයි ඊට පස්සේ ආපහු first step එකට මේක තමයි first step එකට ඊට පස්සේ link වෙන්නේ. මේක first step එකට මෙහෙම link වෙනවා. එතකොට ආපහු identification එතකොට cycle එකක් තමයි මේක. එතකොට waterfall model එකක අපිට කතා කරන්න තියෙන දේවල් තියෙනවා මොනවාද? The waterfall model consists of several stages of linear development. To develop a system using waterfall model, the following need consideration. First, identify requirement, complete one stage before going to the next stage. එතකොට අපි අනිවාර්යෙන් මේ waterfall model එකේදී වැඩ කරනකොට එක stage එකක් එක step එකක් ඉවර කරන්න ඕනේ ඊළඟ step එකට එන්න නම්. එතකොට identification of requirement completeම ඉවර කරලා හැම requirement එකක්ම identify කරලා තමයි plan කරන්න එන්න ඕනේ නැත්නම් design කරන්න එන්න ඕනේ. ඒක ඉවර වෙලා තමයි implementation එකට එන්න ඕනේ. ඒක ඉවරලා තමයි test කරන්න ඕනේ. ඒක ඉවරලා තමයි launch කරන්න ඕනේ. launch කරලා ඉවරලා තමයි maintain කරන්න ඕනේ. මේ විදිහට එකකට පස්සේ එකක් විදිහට අනිවාර්යෙන් එන්න ඕනේ. The result of the developed system is found at the final stage. අපිට අන්තිම සිස්ටම් එක බලන්න වෙන්නේ ඩිප්ලොයි කරාට පස්සේ. එතකන් කස්ටමර්ට මගදී බලන්න බෑ මේ සිස්ටම් එක. ඉතින් ඒ වගේ දේවල් මේ waterfall model එකේදී අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් අපි ලියාගමු topic එක system development life cycle models කියලා. System development life cycle models. There are several models of SDLC as follows. 1, 2, 3, 4 දාලා first one waterfall model, second one iterative incremental model, third one prototyping model, and last one spiral model. Right, first one waterfall model. එතකොට ඔයගොල්ලෝ waterfall model එක අඳින්න ඇඳලා මේකේ steps මේකේ මේ characteristic තුනක් තියෙනවා ඒ තුන ලියන්න. First, identify requirement, complete one stage before going to the next stage. The result of the developed system is found at the final stage. ඒ තමයි ඒකේ තියෙන characteristic. Second one, iterative incremental. මේක ටිකක් වෙනස් අනික් model වලට වඩා. Iterative incremental model එක සාමාන්‍යයෙන් එකපාර ඉවර වෙන જાති එකක් නෙමෙයි. මේකෙත් life cycle එකක් තියෙනවා. ඒකයි මේකත් ඉවර වෙන එකක් නෙමෙයි කියලා කිව්වේ. මේ development model එකේදී පළවෙනි stage එක විදිහට identification of මේව ගමු. පළවෙනි stage එක විදිහට initial planning, identification of requirement වගේ දේවල් ගන්න පුළුවන්. ඇත්තටම ඉස්සල්ලාම අපි initial planning ගැන කතා කරමු. එතකොට system එක අපි ඉස්සල්ලාම කොහොමද හදන්න යන්නේ කියලා plan කරන එක මේකෙදි කරන්න ඕන. ඊළඟට මේ system එක හදන්න ඕන විදිහ ගැන ලෑස්ති කරලා requirement identify කරගන්නවා. මේක තමයි තුන්වෙනි stage එක. ඊට පස්සේ තව ටිකක්
ඉස්සරහට යනකොට මේ සිස්ටම් එක ඇනලයිස් කරලා අපිට ඩිසයින් කරන්න පුළුවන් වෙනවා. සිස්ටම් එක ඩිසයින් කරාට පස්සේ හරි සිස්ටම් එක ඩිසයින් කරාට පස්සේ මේ සිස්ටම් එක ලොන්ච් කරනවා. ඉම්ප්ලිමන්ටේෂන් කියන්නේ ඒකයි. මේක ලොන්ච් කරනවා. ලොන්ච් කරලා මේ සිස්ටම් එක කරගෙන යන්න අරිනවා. මේ සිස්ටම් එක කරගෙන යන්න ඇරලා දැන් සිස්ටම් එක ලොන්ච් කරලා තියෙන සිස්ටම් එක වැඩේ යනවා දැන්. සිස්ටම් එක යන්න ඇරලා ඒ වැඩ කරනවත් එක්කම ටෙස්ට් කරගන්නවා. ඒක හරි ලේසි වැඩක්. ඇයි සිස්ටම් එක දැන් ටෙස්ට් කරන්න කියලා අමුතුවෙන් කාලයක් මහන්සි වෙන්න ඕනේ නැහැ. සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන. දැන් ටෙස්ට් වෙනවා යූසර්ලා තින්න. ඊට පස්සේ සිස්ටම් එක ඉවලුවේට් කරලා වැඩේ හරිනම් ඩිප්ලොයි කරනවා. ඒ කියන්නේ පර්මනන්ට් ඩිප්ලොයි කරනවා. වැඩේ හරිනම්. හැබැයි එරර්ස් මොනවා හරි තියෙනවා නම් ආපහු මේක ප්ලෑන් කරලා රික්වයර්මන්ට් අයිඩෙන්ටිෆයි කරලා ඇනලයිස් කරලා ඉම්ප්ලිමන්ට් කරලා ටෙස්ට් කරලා ආයෙ ඉවලුෂන් එකකට එන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේකත් සයිකල් එකක් විදිහට වැඩ කරන සිස්ටම් එකක් කියලා මතක තියාගන්න. හරිද? එතකොට ඉටරේටිව් ඉන්ක්‍රිමෙන්ටල් මොඩල් එක කියන්නේ ගොඩක් වෙලාවට ලොකු සිස්ටම් ලන්ච් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ගවර්න්මන්ට් සිස්ටම් එහෙම ලන්ච් කරන්නේ ඔහොමයි. එතකොට ඒක සයිකල් එකක් විදිහට දිගටම ඉටරේටිව්ලි මේ වැඩේ යනවා. රිපීටඩ්ලි මේ වැඩේ වෙනවා. ඒක කියනවා in this model a system is developed through repeated cycle. මෙන්න පළවෙනි එක. System is developed through repeated cycle. The process start with a simple implementation of a subset of the software requirement and iteratively enhance the evolving version until the complete the system implement. At each iteration, design modifications are made and now functional capabilities are added. This model allows software developers to take advantage of what was learned during development and use of the system. The system එක ඇත්තටම launch කරලා system එක වැඩ කරන ගමන් තමයි usersලා දේවල් හොයාගන්නේ. developersලා දේවල් හොයාගන්නේ. පැහැදිලිද? එතකොට ඕගොල්ලෝ ඊළඟ topic එක ලියලා iterative incremental model කියලා මේ model එකත් ඔතනට ඇඳ ගන්න ඕන.